කවුරුත් මාත් එක්කම කියමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මාර්ග ගැන කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, අපි ඔබ වාසනාවන්ත වුණා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේලා වදහල දහමක් ලෝකේ තියෙන කාලෙක මිනිස්සුયો වෙලා උපදින්න. ඒ ලැබපු මනුස්සත්වය නිසා අපිට ඔබට අවස්ථාවක් තියෙනවා මේ සංසාරي ගැන දැනගෙන මේ සසරින් ඈතර වෙනවා නම් මගක් මාර්ගයක් අපේ ජීවිතවල ගොඩනගා ගන්නට. පින්තුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ සිටි අයටත් රාගය තිබුණා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා බොහෝ කාලයක් ගත වුණා. අද ඉපදිච්ච අපි තුලත් අපේ මේ හිත තුලත් රාගය තියෙනවා. එදත් ද්වේෂය තිබුණා. අදත් අපේ ජීවිතවල ද්වේෂය තියෙනවා. අතීතයේ හිටපු ඒ සත්වයා තුලත් මෝහය තිබුණා. අපි තුලත් තියෙනවා. එහෙනම් ද්වේෂය මුල් කරගෙන ද්වේෂය එදත් තිබුණා නම් ද්වේෂය මුල් කරගෙන එදත් ගැටලු තිබුණා. එහෙනම් අදත් ගැටලු තියෙනවා. එදත් බුදුරජාන් වහන්සේ කාලෙත් අතීතෙත් රාගය තිබුණා නම් රාගය මුල් කරගෙන එදත් ගැටලු තිබුණා. අදත් රාගයේ මේ සිත් සතන් වල තියෙනවා නම් නෙමෙයි තියෙනවා. රාගය මුල් කරගෙන අදත් ගැටලු උපදිනවා. එදත් මෝහය තිබුණා. එදත් මෝහය ඇසුරු කරගෙන මේ සිත් සතන් වල දහසක් දුක් ඉපදුණා. ඒ වගේම තමයි අදත් අපිට මෝහය තියෙනවා. ඒ මෝහය මුල් කරගෙන අදත් අපිට දහසක් ගැටලු උපදිනවා. පින්වතුනි, එහෙමනම් මේ රාගයත් ද්වේෂයත් මෝහයත් මුල් කරගෙන නම් අපේ හිතේ මේ අර්බුද ඇති වෙන්නේ ද්වේෂය මුල් කරගෙන රාගය මුල් කරගෙන මෝහය මුල් කරගෙන නම් අපේ ජීවිතේ දහසක් අර්බුද ගැටලු දුක් වේදනා උපදින්නේ. එහෙනම් විසඳුම වෙන්න ඕනේ මොකක්ද? ඒ රාගයත් ද්වේෂයත් මෝහයත්
මේ හිතින් නිදහස් කරගන්නා මාර්ගයක් අපි පුරුදු කරගත්තොත් විතරයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ හිතේ තියෙන මේ රාග ద్వේෂ මෝහ කියන මේ අන්ධකාරයෙන් ගැලවෙන්න නම් අපිට සිද්ධ වෙනවා රාගයත් ద్వේෂයත් මෝහයත් නැති ශාස්ත්‍රූවරයෙක් හොයාගන්න. එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්න මිනිස්සු මේ ලෝකේ ඉන්න මිනිස්සු මෙන්න මේ කාරණේ නුවණින් වටහාගෙන නැහැ. ඇයි? අපිට ද්වේෂය මුල් කරගෙන නම් අර්බුදේ තියෙන්නේ, රාගය මුල් කරගෙන නම් අර්බුදේ තියෙන්නේ, මෝහය මුල් කරගෙන නම් අර්බුදේ තියෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ද්වේෂය මුල් කරගෙන ලෝකවල යුද්ධ ඇති වෙනවා. ගෙවල් දොරවල් වලත් යුද්ධ ඇති වෙනවා. දුවා දරුවෝ අම්මලා තාත්තලා අතර යුද්ධ ඇති වෙනවා. අල්ලපු වැට මෙහා වැට ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ පාලකයෝ ප්‍රශ්න ඇති කරගන්නවා. හාමුදුරුවන්ට නින්දා පහස කරගන්නවා. මේ හැම දෙයක්ම උපදින්නේ මොකක් නිසාද? මේ හිතක තියෙන ද්වේෂය මුල් කරගෙන. නඩු හබ ඇති වෙනවා. පොලිසි උසාවි තියෙනවා. ඒ වගේම තමයි හිරගෙවල් තියෙනවා. ඊට පස්සේ ඒ ද්වේෂය මුල් කරගෙන ඇති වෙන අර්බුදවලදී ඒ ගැන උපදේශන කරන තවත් පිරිස් ඉන්නවා. මොන උපදේශනය කරත් ගොඩ එන්න බැරුව අයත් ඉන්නවා. එහෙනම් කල්පනා කරලා බලන්න මේ මිනිස්යා තුල තියෙන අර්බුදයේ පැතිරලා තියෙන්නේ මේ ද්වේෂය කියන අකුසල් මුලත් එක්ක. මේ මිනිස්යා තුල තියෙන රාගය නිසා, මිනිස්යා තුල තියෙන මෝහය නිසා. එහෙමනම් යම් කෙනෙකුගේ චිත්තසංතානේ ද්වේෂය කියන දේ දකින්න නැත්තම්, යම් කෙනෙකුගේ චිත්තසංතානය තුල රාගය කියන දේ දකින්න නැත්තම්, යම් කෙනෙකුගේ චිත්තසංතානය තුල මානාදී මේ මෝහයට අයිති ධර්මතා දකින්න නැත්තම්, ඔබ කල්පනා කරලා බලන්න ඒ සිත සුවපත්ද නැද්ද කියලා. මේ ලෝකේ පෙරළුණත්, මේ ලෝකේ අනිත් පැත්තට හැරුණත්, මේ ලෝකේ ගිනි ගත්තත් ඒ හිත ගිනි ගන්නෑ. ඇයි ඒ? ඒ හිතේ ගිනි ගන්නා ස්වභාවය දුරු කරලා තියෙන නිසා. එහෙමනම් ඔබට අපට කාටත් මේ වගේ කම්පණය නොවන සිතක්, රිදෙන්නේ නැති සිතක් ඇති කරගන්නට නම් එහෙනම් අපි කල්පනා කරගන්න ඕනේ මේ අකුසල් දුරු වෙන්න ඕනේ. එහෙනම් මේ අකුසල් දුරු කරපු ශාස්ත්‍රවරයෙක් අපි සරණ යන්න ඕනේ. එහෙනම් ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන අහද්දී කරද්දී අපිට දැනගන්න කරන්න ලැබෙන්න ඕනේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. ඒ රාගය දුරු කළේ මේ විදිහට, ද්වේෂය දුරු කළේ මේ විදිහට, මෝහය දුරු කළේ මේ විදිහට. ඔබටත් මේ ක්‍රමය භාවිතා කරලා ඒ රාග ද්වේෂ මෝහ හිතින් දුරු කරන්න පුළුවන් ය කියලා ඒ කරන ක්‍රමේ ඒ දහම තුල කියවෙන්න ඕනේ. දැන් ඔන්න එහෙනම් අපිට සිද්ධ වෙනවා අපිට මේ තියෙන දුකින් නිදහස් වෙන්න ඇහෙන් කඳුළු ගලන එක, හිත රිදෙන එක, දුක ශෝකයේ ගලාගෙන එන එක, පසුතැවීම ගලාගෙන එන එක, ජීවිතේ නැති කරගන්න හිතන ඒවා, ජීවිතේ ගැන කඩා වැටීම්. එහෙනම් මේ දේවල් වලින් අපේ ජීවිතේට මේ දුක්ඛන්දරා ගලාගෙන ඉද්දී එහෙමනම් අපිට සිද්ධ වෙනවා මොකක්ද? ඒ තමයි මේ දුක්ඛන්දරා නැති ශාස්ත්‍රවරයෙක් තෝරගන්න. පිහිට තියෙන එතන කියලා අවබෝධ කරගෙන එවන් වූ ශාස්ත්‍රවරයෙක් ඉන්නවාද කියලා ලෝකේ නුවණින් විමසා බලන්න. එහෙනම් ගොඩාක් වෙලාවල් ගොඩාක් ශාස්ත්‍රවරුන්ගේ අතේ අවි ආයුධ තියෙනවා. ඇයි අවි ආයුධ තියෙන්නේ ශාස්ත්‍රවරුන්ට? ගොඩාක් ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ ගොඩාක් අයගේ අතේ, දෙවිවරුන්ගේ අතේ අවි ආයුධ තියෙනවා. ඒ මොකටද? ආයුධයක් මොකටද? ආරක්ෂාවට. ආරක්ෂාව මොකටද? කවුරු හරි මොන හරි කරන්න આવොත් දීලා අරින්න. අර ආයුධේ. එහෙනම් අපිට පැහැදිලි මොකක්ද? දයාව එතන නෑ. එතකොට අවි ආයුධ දරනවා නම් එහෙනම්
එතන ද්වේෂය තියෙන්න ඕනේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ අතේ අවියායුධ තියනවාද කියලා. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිලා අරහත්ත්වයටපත් වෙච්ච උත්තමයා අතේ අවියායුධ තියනවාද කියලා. අද කාලේ හාමුදුරුවෝලන්ගේ ඉනවල් වල නම් පිස්තෝල තියෙන්න පුළුවන්. මොකද හේතුව පැවිදි වුණත් ඒ දහම ගැන දැනගන්න නොලැබුණ නිසා. ඒතර කල්පනා කරලා බාන්ට වෙන ශාස්ත්‍රවරු ගාව අවියායුධ තියෙනවා. එහෙනම් ඒ ශාස්ත්‍රවරු ගැන ගාව බය තැති ගැනීම තියෙනවා. තමන්ට හතුරුකම් කරන්න එන කෙනාව විනාශ කර කිරීමේ චේතනාව තියෙනවා. ඒකයි ආයුධ අතේ දරාගෙන ඉන්නේ. එහෙනම් ඒ ශාස්ත්‍රවරු ද්වේෂය දුරු කරලා නැහැ. කල්පනා කරලා බාන්ට අද යුගයේ සමහර ශාස්ත්‍රවරු ඉන්නවා රාගයෙන් යුක්තයි. සමහර ශාස්ත්‍රවරු ගැන අහන්න කරන්න ලැබෙන්නේ විවාහ 3-4 කරගත්තා කියලා. ඒතර කල්පනා කරලා බලන්න අද ලෝකයා ඊ රාගයෙන් යුක්ත කෙනාව අගය කරනවා. රාගය දුරු කරපු කෙනා ගැන එයා රාගය දුරු කරපු ශාස්ත්‍රුන් වහන්සේව බැහැර කරනවා, අපහදිනවා. රාගයෙන් යුක්ත කෙනාව අගය කරනවා, පහදිනවා. එහෙනම් ඔබට අපිට තේරෙනවා ඇති මේ ලෝකයේට වම දකුණ මාරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ මෙන්න මේ කාරණේන් ලෝක දිහා නුවණින් විමසා බලද්දී ඔබ තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ තුල රාග ద్వේෂ බොහෝ දුරු කරපු එක මුනිවරයෙක් වැඩ ඉන්නවා. වැඩ සිටියා. ඒ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ සත්වයා තුල තිබෙන මෙන්න මේ අර්බුදය බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වෙන මේ ලෝක සත්වයා තුල තියෙන මේ කෙලෙස් නිසා දුක් විඳින ලෝක සත්වයා බුදුරජාණන් වහන්සේ දැකලා ඒ සත්වයන්ට බුදුරජාණන් වහන්සේ පිහිට රැකවරණේ ආරක්ෂාව සලසා දුන්නා. ඒතර බුදුනෙත යොමු කරලා මේ තුන් ලෝකයේ කෙරෙහි බුදුනෙත යොමු කරලා බුදුරජාණන් වහන්සේ විමසා ලෝක සත්වයා දෙස බැලුවා. මේ ලෝක සත්වයාට රාග ద్వේෂ මොහ තියෙනවා. හිත කිලිටි වෙලා තියෙනවා මේ දේවල් වලින්. හැබැයි රාග ద్వේෂ මොහ හිත තුල තිබුණත් ඒ රාග ద్వේෂ මොහ දුරු කරගන්න තරම් ප්‍රඥාව නැති ඇත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තමයි රාග ద్వේෂ මොහ වලින් මේ හිත යුක්තයි. හැබැයි කරුණු කියද්දී ඒක අඳුනගෙන ඒ හිතක තියෙන කෙලෙස් දුරු කරගන්න පුළුවන්කම දුරු කරන්න පුළුවන් විදිහට ප්‍රඥාවෙන් දකින්න පුළුවන් විදිහට ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් විදිහෙත් සත්වයෝ මේ ලෝකේ ඉන්නවා කියලා බුදුනෙතින් දකින්න. පින්වතුනි බුදුනෙත එහෙම නැත්නම් බුදු ඇස කියලා කියනවා. මේ බුදුනෙත එහෙම නැත්නම් බුදු ඇස කියලා කියන්නේ මොකකටද? මේ බුදු ඇස කියන දේ බුදුනෙත කියලා කියන දේ ඒ බුදු ඇස ගොඩනගන්නේ විශේෂ ඥාන දෙකකින්. මොකක්ද මේ විශේෂ ඥාන දෙක? දැන් ගොඩාක් අයගෙන් ඇහුවට ගොඩාක් අය ඒ ගැන දන්නේ නැහැ. මොකක්ද මේ බුදුනෙත? සමහරු කියනවා දිවස, දිව්‍ය ශ්‍රවණේ මේ වගේ ගොඩාක් බුදුරයන් වහන්සේගේ ඥාන ඔක්කොම ටික කියනවා. මේ ගැන ඇහුවහම. නමුත් පින්නතුනි මෙතනදී ඒ බුදු නෙත එහෙම නැත්නම් බුදු ඇස කියලා කියන්නේ මේ බුදු ඇසෙන් තමයි ලෝකෙ දිහා බලන්නේ. ඒ ලෝකෙ දිහා බුදු ඇසින් දකිද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා කළුවර වේලාවක අන්ධකාර වේලාවක කන්දක් මුදුනේ නිවසක පහනක් දැල්වලා තියෙනවා නම් අන්නේ පහන් එළිය ඈත ඉන්න කෙනෙකුට පේනවා නම් අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ චිත්තසංතානේ තමන්ගේ සිත අවබෝධ කර ගැනීමේ වාසනාව තියෙන සත්වයාව බුදුරජාණන් වහන්සේ දකින්නයි කියන. එතකොට එයාට එයාගේ චිත්තසංතානේ තමන්ගේ හිත තමන්ගේ ජීවිතේ අවබෝධ කරගන්න ඕන විදිහට ඔහුට කුමක්ද කිව යුත්තේ කියන කාරණේත් ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා. පින්නතුනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ ලෝකෙ දිහා බලද්දී ඒ බුදුරජාණන් වහන්සේ දකින්නේ මොකක්ද? මෙයා හොඳ බලපුලුවන් කාර්යයක්,
මෙයාට මුදල් හදලා තියෙන ඒවත් දකින්න බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා තුළ තියෙන පුණ්‍ය ශක්තියේ ස්වභාවයක් දකින්න. ඒ පුද්ගලයා තුළ තියෙන හීන ස්වභාවිනුත් දකින්න. ඒතර බුදුරජාණන් වහන්සේට පේන්නේ මොකද්ද? බුදුනෙතින් දකින්නේ මොකක්ද? ඒ තමයි මං කියවනේ බුදු වැස නිර්මාණය වෙලා තියෙන විශේෂ ඥාන දෙකකින් කියලා. මොකක්ද ඥාන දෙක? පළවෙනි ඥානය තමයි ඉන්ද්‍රිය පරෝ පරියප්ත ඥානය. ඊළඟ ඥානය තමයි ආසයානුසය ඥානය. මෙන්න මේ ඥාන දෙකින් තමයි ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙ දිහා බලලා මේ කෙනා ධර්ම අවබෝධ කරයිද නැද්ද කියන කාරණේ දකින්න. යම් විදියකින් ශාස්ත්‍රඥ වහන්සේ දුටුවොත් මේ කෙනාට ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව තිබෙන බව ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ දුටුවාද අන්න එවිට බුදුරජාණන් වහන්සේ පාගමනින් සතපුම් දහස් ගාණක් වේවා වැඩලා අන්නේ කෙනාට බුදුරජාණන් වහන්සේ පිහිට සලසනවා. බුදුරජාණන් වහන්සේ යම් පියවරක් තබයිද යම් කෙනෙකුට උපකාර කරන්නට ඒ සිත පිහිටවගෙන ඔහු ධර්මය අවබෝධ කරයි කියා සිතා පින්නතුනි ඒකේ ආකාරමයි වෙනස් ආකාරයක් වෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ තමයි කාශ්‍යප බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා හිටපු දෙදෙනෙක්. මේ කාශ්‍යප බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිටපු මේ දෙදෙනා මේ සංසාරේ මෙරි මෙරි ඉපදී ආවා. ඒ කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදි වෙලා හිටියත් ඒ දෙන්නට ධර්ම අවබෝධ කරන්න බැරුව ගියා. හැබැයි එදා රැකපු සීල් ගුණය එදා ඒගොල්ලෝ බණ භාවනා කරලා අනිත්‍ය ආදී දේ නුවණින් විමසන්න ගත්ත වෙහෙස ඒ දෙයින් ගොඩ නැගිච්ච ඒ පුණ්‍ය ශක්තියන් ආදී ධර්මතා කුසල ශක්තියන් මොකද වෙන්නේ? තාමත් ඔවුන්ගේ සිත්වල අර ධර්ම අවබෝධය කරා යන්න පුළුවන් පරිසරයේ ගොඩ නැගිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ ගැන දැකලා ඔවුන්ට ඒ අයට ධර්ම අවබෝධ කරා යන ආකාරයට කතා කළ යුතු ආකාරය කොයි ස්ථානයේ කොයි මොහොතේද කියලත් බුදුරජාණන් වහන්සේගේ නුවණට ඒ හැමදේම වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක මේ දෙදෙනාව දැකලා බුදුරජාණන් වහන්සේ මේ නිවසට වැඩලා තියෙනවා. හැබැයි මේ නිවසේ ඉන්න බ්‍රාහ්මණේ හරි අපූර්ව කෙනෙක්. මේ නිවසේ ඉන්න මේ බ්‍රාහ්මණතුමා හරියට දන් දෙනවා. තමන්ගේ බත් වේල ගැන හිතන්නේ තමන්ගේ අතේ තියෙන කෑමක පවා දෙනවා. අදත් ඒ වගේ જાති මිනිස්සු ඉන්නවා. තමන්ගේ තියෙන වස්ත්‍රය දෙනවා. පුදුමාකාර විදිහට දන් දීමට හිත නැමුණු කෙනෙක් මේ බ්‍රාහ්මණතුමා. නෝනක් දන්නවා මහත්යගේ හැටි. දැන් මොකද වෙන්නේ? මේ බ්‍රාහ්මණතුමා ආහාර ගන්න වෙලාව මේ බැමිණිය මොකද කරේ? බ්‍රාහ්මණතුමාට ආහාර ගන්න සලස්සලා දුන්නේ කොයි විදිහටද? එතකොට අපිට පොඩ්ඩක් පේනවා බැමිණි ටිකක් කපටි වගේ කියලා. බැමිණිය මොකද කළේ? බ්‍රාහ්මණතුමාට වාඩි වෙන්න පුටුව හැදුවා. වාඩි වුණාට පස්සේ ගෙයි බිත්තියේ ගෙයි ඇතුලේ සාලේ මේ බිත්තිය පේන විදිහට පුටුව තිබ්බේ. පාර පැත්තට නෙමෙයි හැරෙව්වේ අනිත් පැත්තට. ගේ ඇතුලේ පේන විදිහට පුටුව තිබ්බේ. දැන් බ්‍රාහ්මණතුමා වාඩි වෙලා බත් එක ආහාර ගන්න බත් පිඟාන අරගෙන දැන් කෑම කන්න ලෑස්ති. මේ වෙද්දී සියලු ආහාර ගෙදර අවසන් වෙලා උයපු ආහාර අවසන් වෙලා දැන් බැමිණි මේ ස්වාමියාගේ කොටස තමයි බෙදන්නේ. දැන් මොකද වෙන්නේ? ඒ අතර බැමිණි වෑංජන බෙදනවා මේ කටයුතු කරනවා. දැන් බැමිණිය හිටන් ඉන්න තැනට ගෙයි සාලේ දොරෙන් ඉස්සරහා මිදුල පේනවා. බමුණුතුමාට වාඩි වෙන්න තියලා හදලා තියෙන විදිහට සාලේ උළුවස්යෙන් මිදුල පේන විදිහට නෙමෙයි අනිත් පැත්තට තමයි පුටුව තියලා තියෙන්නේ. බැමිණි එහෙම කළේ ඇයි? නිකමට හරි කවුරු හරි දැක්කොත් කරොත් කකා ඉන්න බත් එක දෙනවා ඒ අයට. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? බැමිණිට උයන්න වෙනවා. ඒ නිසායි බැමිණි එහෙම කළේ. මේ බාහන්න ධර්ම අවබෝධය කරන්න පින තිබෙන මේ බැමිණිත් කරන කියන දේවල්. ඒ පාර මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අර ඒ ගෙයි මිදුලට වැඩියා.
බුදුරජාන් වහන්සේ පාත්‍රයේ තබාගෙන ගේ ඉස්සරහා වැඩ ඉන්නවා. මේ වෙලාවේ බැමිණිය දැක්කා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් බමුණට බත් හැන්ද බෙදලා වෑංජන බෙදලා බමුණ මේ බත් කටක් අනලා මෙහෙම කෑමට ගන්න හිසපාත් කරද්දි බැමිණිය මොකද හිසින් කිව්වා බැමිණියට දැන් පේනවා මිදුලේ ඉන්න බුදුරජාණන් වහන්සේ. හිසින් කිව්වා දාන්නේ නැත. කරුණාකරලා යන්න කියලා හිසින් කිව්වා. ඔහොම කරලා කිව්වා. කතා නොකර හිසින් කිව්වා වඩින්නේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මිදුලේ ඉඳගෙන බැමිණියටත් උත්තර දුන්නා. හිසින්ම කිව්වා මෙහෙම කරලා යන්නේ නෑ කියලා. වඩින්නේ නෑ කියලා කිව්වා. බැමිණිට මොකද වුනේ? එහෙම කියද්දි මේ ශ්‍රමණයා කියලා ඉවර වෙලා බැමිණිට බක් ගාලා hina ගියා. බැමිණිට එකපාර hina යද්දී බමුණ හැව්වා මොකෝ කියලා. ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවක් ඒ බමුණා ඉදිරියේ තියෙන බිත්තියට පරාවර්තනය වෙන විදිහට 이르දියෙන් යොමු කළා. බමුණ මේ දේ දැකලා අහපසු හැරිලා බලද්දී වැඩ ඉන්නවා ශ්‍රමණයන් වහන්සේ නමක්. බැමිණිට දොස් කිව්වා උඹ ඇයි මට මේක කිව්වේ නැති? තී ඇයි මේක කිව්වේ නැති කියලා. ඒතර බමුණ ආහාර අරගෙන ඉතුරු වෙච්ච ඉඳුල් ටික ඉතුරු ටික බුදුරජාණන් වහන්සේ ගාවට අරගෙන ගිහිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ආහාරේ ඉඳුල් වෙලා ඉතුරු වෙච්ච ආහාර ස්වල්පයක් තියෙන. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කමක් නැද්ද කියලා ඇහුවා. කමක් නැද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා gedara වෙන ආහාරේ උඩින් වෙන්න පුළුවන්, මැදින් දෙයක් වෙන්න පුළුවන්, දන් කුඩේ වෙන්න පුළුවන්. නුවණින් විමසලා ගන්න මුනිවරයාට ඒකෙන් ගැටලුවක් නැහැ කොතනින් ලැබුණත් කියලා. එදා බුදුරජාණන් වහන්සේ මේ අයට ධර්මය කියා දෙද්දී මේ දෙදෙනා ධර්මය අවබෝධ කළා. අනාගාමී බවට පත් වුණා. පින්වතුනි එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ දුටුවේ කුමක්ද? ඔවුන් තුල ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන ආකාරය. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ තුල තියෙන ඒ ඥාණයට කියනවා ඉන්ද්‍රිය පරෝ පරියප්ත ඥානය කියලා. අන්සිත තුල ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් තමයි චිත්ත සංතානිය පිරිසිදු වෙන්නේ. ඒතර මෙන්න මේ ඉන්ද්‍රියන් පරිපූර්ණ වෙච්ච කෙනාට කියනවා රහතන් වහන්සේය කියලා. මේ ඉන්ද්‍රියන් පිහිටන කෙනාට කියනවා ධම්මස් ඉපදුන කෙනා සෝතාපන්න ශ්‍රාවකයායි කියලා කියනවා. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් තව ටිකක් දියුණු වුණ කෙනාට කියනවා සකදාගාමි කෙනා කියලා. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තවදුරටත් දියුණු වෙච්ච කෙනාට කියනවා අනාගාමි උත්තමයා කියලා. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් පහ පරිපූර්ණ වෙච්ච කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා කියනවා. පින්නතුනි ආසය අනුසය ඥානය කියලා කියන ආසය කියලා කියන්නේ වාසය කරන තැන කියන එකයි. එතකොට වාසය කරන තැන කියලා කියන්නේ මොකක්ද? පින්නතුනි මිනිස්සුන්ට තියෙන විවිධ අරමුණු. සමහර අය හොඳට ලස්සනට hina වෙලා ලස්සනට කතා කරනවා. නමුත් එයාගේ හිත ඇතුලේ තියෙන්නේ සමහර වෙලාවට යම් පුද්ගලික රැවටීමේ අරමුණක් තියෙන්න පුළුවන්. සමහර අය ඉන්න පුළුවන් අපි ඉදිරියේ පෙනී ඉන්න අපිට එකපාර හොයාගන්න බෑ. පලිගැනීමේ චේතනාවෙන් ඉන්න හොද්දට hina වෙලා කතා බහ කරලා හොඳ ලස්සන මූණ අපිට පෙන්නනවා. හැබැයි ඇතුලේ තියෙන පලිගැනීමේ චේතනාවක්. තවත් සමහර අය ඉන්නවා hina වෙලා කතා කරලා හොඳට අපි ඉදිරියේ ලස්සනට හොඳ මූණ පෙන්නනවා. ඇතුලින් කරන්නේ දෙපිටි ගාට්ටු වැඩ. මේ පුද්ගලයා තුල මේ සත්වයා තුල මේ වගේ ගති ලක්ෂණ තියෙනවා. මේ වගේ ගති ලක්ෂණ තියෙනවා. එතකොට ඔහු වාසය කරන්නේ අන්නේ ඒ වගේ කෙලෙස් තුලයි. එතකොට මේ සමහර කෙලෙස් තියෙනවා එයාට හරියට කෙලෙසියක් මුකුත් නෑ වගේ. ඔබ හිතන්නකො මෙහෙම දැන් ඔබ බනහා ඉන්නවා මේ වෙලාවේ. බොහොම කලබලයක් නැතුව කන් යොමු කරගෙන මේ බණ ටික අහගෙන ඉන්නවා. කාටද කියන්න පුළුවන්
මෙච්චර හොඳට අපූර්වට කලබලයක් නැතුව බණ අහගෙන ඉන්න මේ නෝනා මේ උපාසිකාව මහත්යත් එක්ක රණ්ඩු අල්ලනවා කියලා කාටවත් කියන්නවත් හිතා ගන්නවත් බැරුව යන්න පුළුවන්. මේ මහත්ය කවදා නෝනත් එක්ක රණ්ඩු අල්ලනවා කියලා කාටවත් කියන්නත් බැරුව යන්න පුළුවන්. ඇයි ඒ බණහන වෙලාවට කලබලයක් නැහැ වගේ හොඳට ඉන්නවා. එතකොට අර ඇතුලේ තියෙන දේ එළියට හොයන්නවත් බෑ. නමුත් පින්නතුනි ඒව වෙලාවට කලාවට ඇවිස්සෙන වෙලාවල් වලට තමයි මතුවලා එන්නේ. මොකද ගහක හැදෙන ගෙඩිමල් ගහේ මෙතන තියෙන කියලා කඳේ තියෙන්නේ අනාගතයේ හැදෙන ගෙඩිමල් ටික මේ කඳේ අත්තේ මෙතන තියෙන්නේ මුලේ මෙතන තියෙන්නේ කියලා කියන්න බෑනේ. පරිසරය ඇති වුනහම තමයි අර ඒ දේවල් මතුවලා එන්නේ. අන්න ඒ වගේ තමයි. ද්වේෂය ඇති වෙන පරිසරය ආවම තමයි ඇවිස්සලා අපි යන්නේ. ඒ වගේම තමයි මානය ඇති වෙන පරිසරයේදී තමයි ලස්සන්ට කයිවාරු ගහලා හොඳට කියන්නේ අපි එතකොට. එතකොට මෙන්න මේ දේවල් සත්වයා තුල සැඟව අභ්‍යන්තරය තුල තියෙනවා. සමහර අය දිහා බැලුවාම හිතෙනවා හරි අහිංසකයි මෙයා නම් කිසි කලබලයක් නැති කෙනෙක් කියලා. නමුත් කල්පනා කරලා බාහන්ට එහෙම හිටියා වුණාට සමහර අවස්ථාවල මොකද අනාගතයේ යාගේ අභ්‍යන්තරයේ තිබුණ සියුම් ස්වභාවයන් මතුවලා ඒ දේවල් මතුවෙන්න පුළුවන්. සමහර අයගේ රාගයක් නැහැ වගේ. හැබැයි සංසාරගතව බැඳිලා හිටපු කෙනෙක් හම්බුන වෙලාවට ඒ කෙනා දැක්ක ගමන් අර හිත ඇවිස්සලා ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ මිනිස්යා තුල තියෙන මේ සැඟවිච්ච ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ දකින්න. ඒවට තමයි ආසය කියලා කියන්නේ. එතකොට ආසයානුසය ඥානය කියලා කියද්දී ඔය කෙනෙක් තුල තියෙන රාගානුසය, පටිඝානුසය, මානානුසය, අවිජ්ජානුසය ආදී වශයෙන් මේ අනුසය ධර්මයන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ දකිනවා සමහර මිනුමරු මහා අපරාධකාර පුද්ගලයන්ව දකිනවා මෙයා මේ විදිහට ක්‍රෝධය ගරු කරගෙන හිටියා වුණාට මෙයාගේ චිත්ත අභ්‍යන්තරයේ තුල තියෙනවා කරුණාව, ඒ වගේම තමයි තරහ නොගන්නා ඒ පැත්තට යන්න පුළුවන් පැත්තකුත් තියෙනවා කියලා. අඟුලිමාල තුල මේ වගේ ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඉතින් ඇයි අඟුලිමාලව බුදුරජාණන් වහන්සේ দমনය කරන්න ඊට කලින් නොගියේ? බුදුරජාණන් වහන්සේ දන්නවා ඊට කලින් ගියාට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන දේට කන් යොමු කරන්නේ. ඒකට වෙලාවක්, කලාවක්, ඒ පුද්ගලයාගේ මෝරා යෑමක් හිතන්න පුළුවන් පරිසරයක් ගොඩනගෙන වෙලාවෙදී තමයි බුදුරජාණන් වහන්සේ ඔහුට ඒ කාරණේ කියන්නේ. අපි වුණත් බලන්න පින්නතුනේ කේන්තියෙන් ගිහිල්ලා තදට ඉන්න වෙලාවක අපි වුණත් කියන්නේ මේ වෙලාවේ නම් මේ මිනිස්සුන්ට මේක තේරුම් කරන්න පුළුවන් කමක් නැහැ කියලා. සමහර පුද්ගලයන්ට අපිත් කියන්නේ මේ මිනිහට නම් මේක තේරුම් කරන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ හැබැයි ආ නිවිල කලබලයක් නැති ඉන්න වෙලාවට ඕන දෙයක් කියන්න පුළුවන්. පින්නතුනි හිතා ගන්නට මේ ලෝක සත්‍යයව දකින ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මේ හිත්වල තියෙන ධර්මතාවය බුදුරජාණන් දකින්න. මෙන්න මේ ඥානයන් දෙක ඇසට තමයි අපි කියන්නේ බුදු වැස කියලා කියනවා. මොකක්ද මේ බුදු වැස? මේ කුමක්ද ඥාන දෙක? ඉන්ද්‍රිය පරෝපරයප්ත ඥානයත් ආසයානුසය ඥානයත්. මෙන්න මේ ඥානය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දකිනවා මොහු ධර්මය අවබෝධ කරයිද නැද්ද කියන කාරණේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වලින් යුක්ත ලෝක සත්වයාට තමන්ගේ චිත්තසංතානය තුන තියෙන මේ කෙලෙස් අඳුර ගන්නටත් එයින් ගැලවෙන්නටත් බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වා දුන්නා. මෙන්න මේ ධර්මයට සද්ධර්මය කියලා කියනවා. ඒ ධර්මයේ තුල තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයයි. එහෙමනම් අද අපි ඉගෙන ගන්නේ බොහෝම කෙටි දේශනාවක්. ඒ තමයි මේ දේශනාවේ නම මෝහ පරිඥා සූත්‍රය. මෝහ පරිඥා සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ කුද්දක නිකායේ. ඉතිවුත්තක පාළි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි මේ මෝහම් භික්ඛවේ අනබිජානං අපරිජානං තත්ත චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බෝ දුක්ඛක්ඛයාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත් මහණෙනි
මෝහම් භික්ඛවේ අනබිජානං. මේ හිතක තියෙන මෝහය යම් කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්නේ නැත්තම්, ඒ වගේම තමයි අපරිජානං. මේ හිතක තියෙන මෝහය සර්වප්‍රකාරයෙන්ම යම් කෙනෙක් හොඳින් දැනගන්නේ නැත්තම්, ඒ වගේම තමයි තත්ත චිත්තං අවිරාජයං. මේ හිතක තියෙන මෝහයට නොඇලීම ඇති කරගන්නේ නැත්තම්, ඒ වගේම තමයි අප්පජහං. ඒ වගේම තමයි මේ මෝහය දුරු කරන්නේ නැතුව මේ ලෝකයේ කෙනෙකුට මේ දුක්ඛ නම් මේ හිතක තියෙන දුකෙන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහංචකෝ භික්කවේ අභිජාන. හැබැයි මේ හිතක තියෙන මෝහය යම් කෙනෙක් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත්තොත්, ඒ වගේම යම් කෙනෙක් සර්වප්‍රකාරයෙන්ම මේ හිතක තියෙන මෝහය කියන ස්වභාවය මනාකොට දැනගත්තොත්, ඒ වගේම තමයි ඒ කෙරෙහි නොඇලීම ඇති කරගත්තොත්, ඒක දුරු කළොත්, ආන්නේ කෙනාට නම් මේ දුක්ඛඛන්දේ මේ දුකෙන් නම් නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පින්වතුනි, එහෙමනම් මොකක්ද මේ මෝහය කියලා කියන්නේ? මෝහය කියලා කියන්නේ නොදන්නකම. මෝහය කියන්නේ මොකක්ද? මෝහය කියලා කියන්නේ රැවටීමට. එතකොට අපි රැවටිලා ඉන්නේ මොනවටද? අපි දන්නේ නැත්තේ මොනවද? අපි නොදන්නේ මොනවද කියලා එතකොට හරි. එතකොට අපි දන්නේ නැත්තේ මොනවද? අපි රැවටිලා ඉන්නේ මොනවටද? පින්වතුනි, අපි දන්නේ නැත්තේ අපි රැවටිලා ඉන්නේ ඇහැ ගැනයි. අපි ඇහැ ගැනයි දන්නේ නැත්තේ. අපි ඇහැටයි රැවටිලා ඉන්නේ. එතකොට මෙන්න මේ ඇහැ ගැනයි අපේ හිතේ මෝහය තියෙන්නේ. අපි දන්නේ නැත්තේ අපි රැවටිලා ඉන්නේ මොනවටද? මෙන්න මේ කනට තමයි අපි රැවටිලා ඉන්නේ. අපි දන්නේ නැත්තේ මෙන්න මේ කනේ ඇත්ත ගැනයි දන්නේ නැත්තේ. පින්වතුනි, අන්නේ කන ගැනයි අපේ හිතේ රැවටීම මෝහය තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නේ නැත්තේ මොනවද? අපි රැවටිලා ඉන්නේ කුමක් ගැනද? මේ නාසය ගැන, මේ දිව ගැන, මේ කය ගැන, මෙන්න මේ සිත ගැන. මෙන්න මේ ඇස කන නාහි දිවකය හිත කියන මෙන්න මේ ආයතන ගැනයි පින්නතුනි අපි දන්නේ නැත්තේ, අපි අවබෝධ කරලා නැත්තේ. එහෙනම් අපි මේ ඇස කන නාහි දිවකය හිත ගැන දන්නේ නැත්තම්, ඒ නොදන්නාකමට කියනවා අපි මෝහය කියලා කියනවා. එහෙමනම් යම් කෙනෙක්ගේ ජීවිත අභ්‍යන්තරය තුල මෙන්න මේ රැවටෙන ස්වභාවය, මෙන්න මේ මෝහය තියෙනවා නම් පින්නතුනි, අන්නේ කෙනාටයි මේ ජීවිතයේ මේ දුක්ගින්දර ගලාගෙන ඉන්නේ. මේ දුක්ගින්දර ගලාගෙන ඉන්නේ. සමහර අය ඉන්නවා පින්නතුනි, අපි ගාවටත් ඇවිල්ලා මේ සමහර මහත්තුරු, සමහර නෝනලා, සමහර දරුවෝ අපි ගාවට ඇවිල්ලා එයාලගේ ගැටලු ප්‍රශ්න සමහර ලාවට කියන. කල්පනා කරලා බලන්න, මේ ඒ දේවල්, ඒ ප්‍රශ්න ඇති වුනහම ඒවට මුහුණ දෙන්නේ කොහොමද? එක කෙනෙක් කියනවා මේ පොඩි ගෑනු ළමයෙක් වයස 12ක විතර. ඉතින් මේ චූටි ළමයිනේ, මේ පොඩි ගෑනු ළමයි. එයාලා බලන්නේ මොනවද? ධර්මයක් අහන්නේ, වෙන කතන්දර නැහෙනේ. වීඩියෝ ගේම් ටික තියෙනවා, ඒවත් එක්ක ඉන්නේ. ඊට පස්සේ මේ ළමයි බලන්නේ හින්දි ෆිල්ම්ස් ටික, තමිල් ෆිල්ම්ස් ටික. ඒවයි මොනවද තියෙන්නේ?
කෙල්ලයි කොල්ලයි යාළු වෙන විදිහයි අම්මා තාත්තා හරි විරුද්ධ වුණා නම් අම්මා තාත්තට හරි තඩි බාල ඉවර වෙලා එයාලේ ගමන යන විදිහක් පෙන්නන. එතකොට මේ හැම දෙයකින්ම මොකද වෙන්නේ? මේ ලෝකේ ඇත්ත පෙන්නන්නේ. 1000ක් ආවත් මොකද වෙන්නේ? අර පොළවේ ගුරුත්වාකර්ෂණය අඩු තැන්වලදී වගේ මොකද වෙන්නේ? අඩාගාල ඉවර වෙලා තඩි බානෝ ඒ ගුටි කන පාරවල වලට උඩින් විසි වෙලා වැටෙනේව තමයි පෙන්නන්නේ. 1000කට හරි ගහන විදිය. ඉතින් මොකද වෙන්නේ? මේ ලෝකවල වල තමයි මේ ළමයිනුත් ජීවත් වෙන්නේ. මේ බාන්න මේ මට කියන ස්වාමින් වහන්සේ බලන්න මේ වයස 12ක මේ ගෑනු ළමයා මුස්ලිම් තරුණයෙක් වයස 22ක 23ක ඒ මුස්ලිම් කෙනා මේ ළමයාව රවට්ටලා ඒ වගේ වයස 12යි සිංහල ගෑනු ළමයි 5-6 දිනක එක්ක මෙයා යාළු වෙලා අර මිනිස්සයා මෙයාට කුර්තා අඳින්න කියලා ඉවරලා මොලේ සම්පූර්ණයෙන්ම මේවා කරලා ඉවර වෙලා අර ළමයි විහිම් පිටින්ම රවට්ටලා බලන්න කොච්චර දේවල් මේ ලෝකයේ තුල තියෙනවද කියලා. මේ වගේ දෙයක් ආවොත් ඔබ කල්පනා කරලා බලන්න මේ අම්මලා තාත්තලාට මොනතරම් ගින්දරක්පත් වෙන්න පුළුවන්ද කියලා. කොච්චර ගින්දරක්පත් වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම තමයි සමහර තාත්තලා සමහර අම්මලා ඉන්නවා මට ওই සමහර විස්තරවලදී බැලුවාම බිරින්දෑවරු 4-5 දරුවොත් ඒ වගේ. සමහර කාන්තාය සමහර ස්වාමිවරුත් ඒ වගේ ඉන්නවා. පස්සේ මේ දේවල් ආවහම මතු වුනහම කොච්චර ගින්දරක්පත් වෙන්න පුළුවන්ද? පින්වතුනි ධර්මයක් නැත්තම් ඔබ කල්පනා කරලා බලන්න කොහොමද මේවට උරුත්තු දෙන්නේ? කොහොමද මේවට උරුත්තු දෙන්නේ? මට එක තරුණ ජෝඩුවක් කියන ස්වාමින් වහන්සේ මේ එක්කෙනෙක්ගේ කසාද විවාහ උත්සවයක් තිබුණා. ඉතින් එයා ගැන අපේ මහත්තයත් දන්නවා. එයාට ඉගෙන ගද්දී ඒ රටේ ඉද්දී එහෙ වෙනම පවුලක් තිබුණා කිව්වා. ඒ වෙනම එකක් තියෙනවා. මෙහෙ වෙනම වෙඩින් එකක් ගන්නවා ලංකාවේ එක්කෙනා. මෙහෙ රටේ එක්කෙනා එහි. ඒතකොට එහෙත් දරුවෝ ඉන්නවා. මෙහෙත් දරුවෝ ඉන්නවා. කල්පනා කරලා බලන්න මේ වගේ දේවල් අපේ ජීවිතවලට ගලාගෙන ආවොත් කල්පනා කරලා බලන්න මොකද කරන්නේ? මොකද කරන්නේ? සමහර ධර්මයේ ඉන්න අය ඉන්නවා ධර්මයේ තුල පිහිටපු අය ඉවසීමෙන් මෛත්‍රියෙන් මේවත් දරාගෙන තමන්ගේ ජීවිතය හසුරව ගන්න අය ඉන්නවා. පින්වතුනි කුමකට පිහිට වෙන්නද? මේ ධර්මයට පිහිට වෙන්න. ඇයි මෙහෙම ජීවිතවලට වෙන්නේ? ඒ කෙනෙක්ව පහත් කරන්න හෙලා දකින්න නෙමෙයි මේවා කියන්නේ. මෙව්වා බුදුරජාණන් වහන්සේ කාලෙත් තිබුණා. එදා කාලේ මිනිස්සයා තුලත් මෙව්වා තිබුණා. අද ඔබ අප තුලත් අපේ හිතවලත් මේ දේවල් තියෙනවා. මේ වගේ සැඟවිච්ච දේවල් ගොඩාක් අපේ ජීවිතය ඇතුලේ පිරීලා තියෙනවා. පින්නතුනි කොහොමද මේවයින් ගැලවෙන්නේ? මේවා ගැන පසුතැවි ඉන්න නෙවෙයි තියෙන්නේ. මේ වගේ වැරදි වෙච්ච සහ මෙවන් වූ සිතකින් යුක්ත අයට තමයි බුදුරජාණන් වහන්සේ පිහිට හදලා දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියේ මෙන්න මේ වගේ අයව. මේ වගේ අයට තමයි බුදුරජාණන් වහන්සේ පිහිට හදා දුන්නේ. අම්බපාලිය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අඟුලිමාලලා වෙන්න පුළුවන්. මිථිලාවේදී හම්බිච්ච සමහර කාන්තා හිටිය මේ වගේම ජීවිතවල දුක්ඛන්දරවලටපත් වෙච්ච. පින්නතුනි අන්නේ සත්වයාටයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඇත්ත පෙන්වලා දුන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෝහය කියන එක විශිෂ්ට ඥානෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ මෝහය කියලා කියන දේ යම් කෙනෙක් මනාකොට ਸਰවපකාරයෙන් දැනගත්තොත් ඒ කෙරේ නොයලීම ඇති කරගත්තොත් විතරයි එයාට පුළුවන්කමක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රශ්නේ මේ දුකින් ගැලවෙන්න කියලා. පින්නතුනි එහෙමනම් අපේ හිත තුළ මේ රාගය, මේ ద్వේෂය, මේ මෝහය අපේ හිත තුළ තියෙනවා නම් ඒ රාගයත්, ద్వේෂයත්, මෝහයත් අපේ හිත තුළ තියෙන්නේ කුමක් තිබ්බොත්ද? කුමක් ඇසුරු කරගෙනද? ඔබ බලන්න දැන් අපේ අතක් ගත්තොත් මේ අත මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ ඇඟිලි 5කට වෙන් වෙලා යනවා.
ගහක් ගත්තොත් මොකද වෙන්නේ? කඳ ඇවිල්ලා කඳෙන් අතු විහිදිලා ගොඩාක් අතු බිහි වෙනවා. ආන්නේ වගේ තමයි පින්නතුනි මේ රාගයත්, ద్వේෂයත්, මෝහයත් හටගන්නේ එක කරුණක් නිසා. එතකොට මේ රාගයත්, ద్వේෂයත්, මෝහයත් තියෙනවා නම් මේ රාග, ద్వේෂ, මෝහ වලින් මොකද වෙන්නේ? ඒවයිනුත් අතු බෙදිලා යනවා වගේ සිද්ධි වෙනවා. ඔබ මෙහෙම හිතන්න. සමහර තාත්තලා වැඩිහිටි අම්මලා තාත්තලාට ওই තරුණ ළමයි එහෙම ඔන්න එකපාර බණ අහලා ඔන්න බණ අහලා පොත්පත් කියවල දැන් මෙයාලට ශ්‍රද්ධාව ඇති වෙලා මොකද වෙන්නේ මේ තමන්ගේ අම්මලා තාත්තලාට ගිහින් කියනවා මේ බලන්නකෝ මෙන්න ධර්මයේ තියෙනවා මෙන්න මෙතනයි ධර්මයේ තියෙන්නේ මේ මෙහෙමයි බුදුරයන්ස මෙහෙමයි කියලා තියෙන්නේ කියලා කියන්න යනවා. කියද්දිම සමහරට තාත්තා හරි අම්මා හරි සීයා හරි ආච්චි හරි කියනවා උඹ එනවද මට උගන්වන්න. උඹට ඉස්සෙල්ලා මම ඕව ඉගෙන ගත්තේ කියලා. උඹට ඉස්සෙල්ලා මම දහම් පාසල් ගියේ කියලා. කවුද උඹට ඔය හොඳ නරක කියා දුන්නේ? අපි කියා දුන්නේ කියලා. උඹ එනවද මට පෙන්වා දෙන්න මේ ධර්මය ගැන කියලා කියනවා. පින්නතුනි සමහර අවස්ථාවල ඒ වගේ අත්දැකීම් ඔබ ලබලා නැද්ද? ලබලා ඇති. එතකොට බාන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා නේද? සම්මා දිට්ඨි සූත්‍රයේ ක්‍රම 16ක් කියනවනේ සෝතාපන්න වෙන්න පුළුවන් ක්‍රම 16ක්. ඒ ක්‍රම 16 ගැන කියා දෙද්දි පළවෙනියෙන්ම කියා දෙන දෙයක් තමයි ධර්මයේ තුල මනාකොට පිහිටිය ධම්මැස ඇති කරගත්ත සම්මා දිට්ඨියෙන් යුක්ත ඍජු භවෙන් යුක්ත කෙනා කියලා කියන්නේ කොච්චරකින්ද කියලා කියනවා. එයා අකුසලයක් දැනගන්න ඕනේ අකුසල් මුලක් දැනගන්න ඕනේ. කුසලයක් දැනගන්න ඕනේ ඒ වගේම තමයි කුසල් මුලුත් දැනගන්න ඕනේ කියලා. යම් කෙනෙක් අකුසලයේ දැනගනීද අකුසල් මුල දැනගනීද කුසලයේ දැනගනීද කුසල් මුල දැනගනීද අන්නේ කෙනා සතර අපායේ නොවැටෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා. දැන් එහෙමනම් අර සීයා ආච්චිට කේන්ති ගිහිල්ලා දැන් මුණුබුරාට මිනිබිරියට කියන උඹලා අපිට උගන්වන්න ආවද උඹලට කලින් උයි දහම් පාසල් ගියේ කියලා. අපි හොඳට පින්පව් දන්නවයි කියලා කියනෝනේ. ඉතින් එහෙම දන්නවනම් දහම් මැස පහළ වෙලා තියෙනවා. පින්නතුනි අපි මම ඒක කිව්වේ ඇයි? මෙහෙම හිතන්න එතන තියෙන දෙයක්. උඹලා එනවද මට උගන්වන්න උඹලට කලින් අපි මේව දැනගත්තේ කියලා කියද්දි එතන මොකක්ද තියෙන්නේ? ඒ වචන තුල නැද්ද මානෙ කියන ධර්මතාවය නැද්ද බලන්න. ඒ වචන තුල තියෙනවා මාන්නේ. එතන නැත්තේ මොකක්ද? ඒ වචනවල නිහතමානීකම නැහැ. ඒ වචන තුල තියෙන්නේ මාන්නේ. ඒතකොට මේ මාන්නේ කියන ස්වභාවය ඒ හිතේ ඇතිවුනේ කුමක් මුල් කරගෙනද? කුමන අකුසල් මුලක් මුල් කරගෙනද? ඒ මාන්නේ පුදුනේ මෝහය මුල් කරගෙන. ඒ වගේම තමයි ඒ හිතේ ඒ එකපාරේ සැර වචනේ පිට උනේ මොකටද? මුණුබුරා උගන්වන්න ආපු එකකින්. ඒකත් එක්ක මොකද උනේ? ඇති උනේ අකමැත්ත අන්න ද්වේෂය කියන අකුසල් මුල ක්‍රියාත්මක වුණා. ඒකත් එක්ක තමයි මොකද වෙන්නේ? ඇවිස්සීලා මාන්නින් යුක්තව තද වචන ටික එළියට ආවේ. එහෙනම් මොකද්ද? ලෝභය කියන, ද්වේෂය කියන, මෝහය කියන අකුසල් මුල්. එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ කියන මේ අකුසල් මුල්. පින්නතුනි මේ හිතේ තියෙන කුමක් තිබුණොත්ද? පින්නතුනි ඒ රාගය, ද්වේෂය, මෝහ කියන අකුසල් මුල පවතින්නේ මේ හිතේ කැමැත්ත තිබුණොත්. මේ හිතේ ආශාව කියන ධර්මතාවය තිබුණොත් තමයි ඒක ඇසුරු කරගෙන තමයි රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් තුන පවතින්නේ. අකුසල් මුල් තුන තියෙන්නේ. ඒ රාග, ද්වේෂ, මෝහ අකුසල් මුල් තුන තිබුණොත් මොකද වෙන්නේ? ඒක ඇසුරු කරගෙන තමයි ඉරිසියාව, සැකය, මානය, කේන්තිය, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, සටකපට ගති, මායා ගති මේ විවිධාකාර තවත් අකුසල් මුල් බොහෝමයක් අකුසල් සහගත විවිධ ක්ලේශ ස්වභාවයන් හටගන්නේ රාග, ද්වේෂ, මෝහ තිබුණා. ඒ රාගයත්, ද්වේෂයත්, මෝහයත් කියන දේ අපේ හිතේ තියෙන කුමක් තිබුණොත්ද? ආසාව කියන එකම ධර්මතාවය තිබුණොත්. එතන මේ ආසාව කියන දේ අපේ ජීවිතයේ තියලා තියෙන්නේ කුමක් තිබුණොත්ද? පින්නතුනි
ඒ තමයි අපි මේ ඇහින් ලෝකේ දකිද්දි, අපි මේ කනින් ලෝකේ දකිද්දි, අපි මේ නාහින් ලෝකේ අත්විඳිද්දි, අපි දිවෙන් මේ ලෝකෙත් එක්ක එකතු වෙද්දි, අපි මේ කයෙන් ලෝකෙත් එක්ක එකතු වෙද්දි, මේ හිතින් ලෝකෙත් එක්ක එකතු වෙද්දි, අන්නේ ලෝකය ගැන අපේ හිතේ කැමැත්තක් ආසාවක් ඇති වුණ ගමන් පින්වතුනි මෙන්න මේ සියලු දේ අපේ ජීවිත අභ්‍යන්තරයේ උපදින්න පටන් ගන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා දේශනා කොට වදාළේ අපේ ජීවිත අභ්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන මෙන්න මේ සත්‍ය දකින්න විහිසින්ට. මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් පින්වතුනි ඔබ කල්පනා කරගන්න ඕනි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කුමක්ද? මෙන්න මේ හේතුඵල ධමයි. ඒ නිසා මේ ඇස කන නාහි දිවකය මනස මුල් කරගෙන අපේ ජීවිත අභ්‍යන්තරය තුල සිද්ධ වෙන මේ ක්‍රියාවලියක් පවතිනවා. එහෙනම් මේක දුරු කරගන්න නම් කුමක් කළ යුතුයිද? එහෙනම් එයා දියුණු කරන්න ඕනේ සමතයත් විදර්ශනාවත්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපිට මෝහය තියෙන ඇස කන නාහි දිවකය හිත ගැන නම් එහෙනම් මේ ඇස කන නාහි දිවකය හිතේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. අන්නේ ඇත්ත තේරුම් ගන්න එකට කියනවා මොකක්ද? අවබෝධ කරගන්නවා කියලා. මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ ඇස තුල? මොකක්ද කන නාහි දිවකය හිත තුල අවබෝධ කරගන්න තියෙන්නේ? මේ ඇස කන නාහි දිවකය හිත හේතුන්ගෙන් හැදිච්ච එකක් කියලා අවබෝධ කරගන්න තියෙනවා. මේ ඇස කන නාහි දිවකය මනස තුලයි මේ අනිත්‍යතාවය දකින්න තියෙන්නේ. ඒ වගේම තමයි අනිත්‍යත් දුකත් අනාත්මයත් කියන ධර්මතාවය තමයි මේ ආයතනවල පවතින මේ යථාර්ථය තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් මේ ඇස කන නාහි දිවකය මනස තුල තියෙන මේ ඇත්ත අනිත්‍ය දුක්ඛ අනාත්මය දන්නේ නැත්නම් පින්නතුනි ඒ හිත තුල මෝහයක් පවතිනවා. යම් කෙනෙක් මේ ඇස කන නාහි දිවකය මනස තුල ක්‍රියාත්මක වෙන මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්නවාද එහෙනම් ඔහුට ප්‍රකට වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මය ප්‍රකට වෙද්දි මොකද වෙන්නේ? ඔහු තුල ටික ටික දුරු වෙන්න පටන් ගන්නෙත් මොකක්ද? මෝහයමයි දුරු වෙන්න පටන් ගන්න. එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාටමත් මේ කියා දුන්නු උතුම් දහම් කරුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. ඉතින් අද විශේෂයෙන්ම අද දින සම්පසාදිනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගෞතම බුදුසසුනේ පිළිසරණ පතන පින්වත් කල්යාණ මිතුරු පිරිසක්. ඉතින් සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම අද මේ ධර්ම දානමේ පින්කමින් ඔබ අප රැස් කරගත්තා වූ සකල පුණ්‍ය ධර්මයන් අප අනුමෝදන් කරමු. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂෙන් වර්ණින් සැපයෙන් බලෙන් වෙඩෙත්වා දෙවියන්ට උතුම් ධර්ම අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම තමයි මේ රැස් කරගත්තා වූ සකල පුණ්‍ය ධර්මයන් සඳහන් කරලා තියෙනවා. ප්‍රධාන අරමුණ විදිහට මාසිකව සිදු කරන ලබන මෙම ධර්ම දාන උදෙසා සම්බන්ධ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අනන්ත සංසාරේ මේ ජීවිතේ පුරාවට ඔබ අප සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීයා වූ සියලුම ඥාති වර්ගයාටත් මේ පින් පෙත් අනුමෝදන් වී හැම දිනාගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් මේ රැස් කරගත් ආ වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මහමෙවුනා වාසී ලෝ වාසී පිළිවෙත් පුණ සංගරුවන අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන් නිදුකින් සුවසේ දහම් මඟ දිනු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සියලු පුණ්‍ය ධර්මයන් සඳහන් කරලා තියෙනවා දායකත්වයේ දරු පින්වතුන්ට වචනයෙන් හෝ උදව් උපකාර කළ සියලු දෙනාට හැදූ වැඩූ දෙමාපියන්ට පවුල්වල සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන බව. ඒ වගේ මේ හැම දිනාට කල්යාණ මිත්‍ර ආශ්‍රය පිණිසත් මේ පින් හේතු වේවා කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ රැස් කරගත් ආ වූ සකල පුණ්‍ය ධර්මයන්
මේ ධර්ම දේශනාවේ මූලිකත්වය ගැන කටයුතු කරන ඔබ හැම දිනාට ඔබගේ දෙමාපියන්ට දුව දරුවන්ට මේට වචනින් හෝ අනුග්‍රහ කළ සියලු දෙනාට සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඔබ සෑම සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට අනුමෝදන්. මේ සෑම සියලු දෙනාම කායිකවත් සුවපත් වේවා මානසිකවත් සුවපත් වේවා. ඔබගේ දැහැමි අදහස් සඵල කරගන්න පරලොව ජීවිතයේ සුගතිය පිණිසත්. ඒ වගේම සමතයත් විදර්ශනාවත් දියුණු කරගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් පිනත් ඔබ හැම දිනාට හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.